මුලින්ම තියෙන්නේ දැන් මේ කතා කරන්නේ නිල් කේස් 36. ඒතකොට ඉම්පයර්මන්ට් ස්ටෑන්ඩඩ් එක. ඒතකොට ඉම්පයර්මන්ට් එකක් කියලා කියන්නේ මොකක්ද කියන එක මුලින්ම අඳුර ගන්න ඕන. ඒතකොට හැම වෙලේම ඉම්පයර්මන්ට් එකක් කියලා කියන්නේ කැරින් amount එකට වඩා asset එකක කැරින් amount එකට වඩා recoverable amount එක අඩු නම් එතකොට recoverable amount එක කියන එක explain කරොත් ඒකෙන් කියන්නේ එක්කෝ fair value එක එහෙම නැත්නම් දැන් මේ standard එක අපිට කියලා තියෙනවා recoverable value එක හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි fair value එකෙන් cost එක අඩු කරනවා. එහෙම නැත්නම් value in use කියලා වෙනම එකක් හදනවා. ඒකට ගන්නේ future cash flow වල present value එක. ඒක තමයි recoverable amount එක සම්බන්ධයෙන් තියෙන්නේ. ඒ වගේම carrying amount එක කියලා කියන්නේ accounting records වල දැන් අපේ නැත්නම් accounting books වල තියෙන value එක. එතකොට ওই දෙක අතර carrying amount එක වැඩි නම් recoverable amount එකට වඩා. ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් අපේ පොත්වල තියෙන අගයට වඩා අපිට ඒක මුදල් කරගන්නකොට හම්බෙන අගය අඩු නම් එන්නේ මේ වෙලාවෙදි තමයි impairment loss එකක් ඇති වෙන්නේ. එතකොට එක්සාම්පල් එකක් පෙන්නුවොත් දැන් මේ එක්සාම්පල් එකේ දාලා තියෙනවා ABC කියලා asset තුනක carrying amount සහ recoverable amount. දැන් මේක බලුවහම පේනවා BC asset වල carrying value එකට වඩා recoverable amount එක අඩුයි. එතකොට අනිවාර්යයෙන්ම impairment එකක් කරන්න ඕනේ. මේකට impairment එකක් නොකර ඉන්න බෑ අපිට. ඒ වගේම තමයි A asset එක ගත්තොත් A asset එකේ බලුවහම පේනවා මේකේ carrying value එකට වඩා recoverable amount එක වැඩි. එහෙනම් මේකට impairment loss එකක් නැහැ. ඇයි මේකේ carrying value එක වැඩි recoverable amount එකට වඩා. මේ recoverable amount එක වැඩි carrying amount එකට වඩා. එතකොට අනිවාර්යයෙන්ම impairment loss එකක් නැහැ. ඒ වගේම අපි impairment වලදී අඳුරගන්නේ නැහැ impairment gain එකක් කියලා. අපිට ඕන නම් මෙතනදී පුළුවන් අපි මේ carrying value එකට තියන් ඉන්න asset එක revalue කරන්න. නැත්තම් fair value එකට නැත්නම් recoverable amount එකට අරන් එන්න. ඒක අපිට කරන්න පුළුවන්. හැබැයි මේ ස්ටෑන්ඩඩ් එකෙන් කියන්නේ impairment loss ගැන විතරයි. ඒ නිසා මතක තියාගන්න අනිවාර්යයෙන්ම carrying amount එක වැඩි වෙන්න ඕනේ recoverable amount එකට වඩා. එතකොට තමයි impairment loss එකක් ඇති වෙන්නේ. වෙන කිසිම හේතුවක් නිසා ඇති වෙන්නේත් නැහැ. ඒ වගේම impairment gain කියලා එකකුත් නැහැ. අපිට carrying value එක අඩුයි නම් recoverable amount එකට ඒ වෙලාවේදී අපිට carrying value එකට ඕන නම් asset එක තියන් ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක revalue කරලා value එක fair value එකට ගන්නත් පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරන්නේ මොනවද මේකේ තියෙන definition ටික කියලා. හරි. impairment කියන එක දීලා තියෙනවා. ඔන්න කියව ගන්න impairment කියලා කියන්නේ අනිවාර්යයෙන්ම reduction in recoverable amount of an asset. එතකොට මතක තියාගන්න කොයි වෙලේවත් මෙතනදි කියන්නේ නැහැ gain එකක් ගැන. අනිවාර්යයෙන්ම recoverable amount එකේ reduction එක ගැනයි කියන්නේ. ඒ කියන්නේ recoverable amount එක අඩුයි අපේ තියෙන carrying amount එකට වඩා. ඒක තමයි කියලා තියෙන්නේ. ඊළඟට impairment loss එක හඳුන්වලා තියෙනවා. impairment loss එකක් කියලා කියන්නේ is the amount by which the carrying amount of an asset or cash generating unit exceeds its recoverable amount. හරි. මෙතනදී ඔන්න තව වචනයක් කියලා තියෙනවා cash generating unit කියලා. දැනට ඒක චුට්ටක් නිකන් වචනේ විතරක් ඔලුවේ තියාගන්න. ඒතර ඔන්න බලන්න impairment loss එකක් කියන එක හඳුන්වලා තියෙන්නේ කොහොමද අපේ ස්ටෑන්ඩඩ් එකේ carrying amount එකට වඩා asset එකක හරි. එහෙමත් නැත්නම් cash generating unit එක හරි. recoverable amount එක අඩු නම්. එහෙමත් නැත්නම් carrying amount එක වැඩි නම් asset එකක හරි cash generating unit එකට හරි recoverable amount එකට වඩා. ඒක තමයි සරලව කියලා තියෙන්නේ. මෙතන asset එකක් කියලා අපි define කරන්නේ සාමාන්‍යයෙන් තනි asset එකක්. cash generate කරන තනි asset එකක්. ඒ වගේම cash generating unit කියලා කියන්නේ ඉස්සරහට අපි කතා කරනවා ඒක group of assets. උදාහරණයක් විදිහට කිව්වොත් අපිට cash generating වලට clearly නැත්නම් directly identify කරන්න බෑ මේ asset එකෙන් cash generation එකක් වෙනවා කියලා. හැබැයි අපිට පුළුවන් ඒක group එකක් කරාට පස්සේ ඒ group එකේ ටික ඔක්කොම ටික cash generating වෙනවා කියන එක කියන්න. ඒකට තමයි පාවිච්චි කරන්නේ cash generating unit කියන වචනේ ඉස්සරහින් කතා කරනවා ආය කියන්න. හරි. ඊට පස්සේ තියෙනවා carrying amount කියන එක. carrying amount කියලා කියන්නේ is the amount at which an asset recognized after deducting any accumulated depreciation and accumulated impairment loss. හරි. දැන් තොර ඒක තේරෙනවනේ carrying amount කියලා කියන්නේ
අපේ පොත්වල තියෙන අගය. නැත්තම් අපේ තියෙන දැනට තියෙන asset එකේ value එකෙන් අඩු කරනවා depreciation සහ impairment loss එකක් තියෙනවා නම්. එතකොට තමයි carrying amount එක එන්නේ. ඊළඟ එකට යනවා recoverable amount. හරි. ඔන්න දැන් recoverable amount එක ගැන කියනකොට recoverable amount of the asset or cash generating unit in the higher of the fair value less cost or its value in use. අර මම ඉස්සෙල්ලා කිව්වනේ recoverable amount එක හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කියලා. එකක් තමයි fair value එකෙන් cost of disposal අඩු කරනවා. එහෙම නැත්නම් දෙවෙනි ක්‍රමයේ තියෙනවා value in use කියලා එකක් හදනවා. ඒතර value in use එකට ගන්න present value of the future cash flows. එතකොට ඔය දෙකම හදනවා නම් අපි ඔය දෙකෙන් වැඩි අගේ තමයි ගන්න. උදාහරණයක් විදිහට fair value එකෙන් cost of disposal අඩු කරාම එනවා රුපියල් 5000ක්. value in use එකෙන් 3000ක් නම් අපි ගන්නේ fair value minus cost of disposal එකේ value එක. නැත්තම් 5000. තව එකක් කියන්න ඕනේ මේ ස්ටෑන්ඩඩ් එකේ කියලා නැහැ මේ දෙකම අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ කියලා. මේ ක්‍රම දෙකම යූස් කරන්න ඕනේ කියලා නැහැ. අපි යූස් කරේ පළවෙනි ක්‍රමය නම් දැන් හිතන්නකෝ fair value minus cost of disposal කියන එක අපි යූස් කරන්න කියලා. එතකොට ඒක යූස් කරගෙන යන්න ඕනේ අපි consecutive years වෙනකම්. ඒ කියන්නේ දිගටම continue කරන් යන්න ඕනේ ටිකක්. එකපාරට වෙනස් කරන්න බෑ. මේ අවුරුද්දේ fair value minus cost disposal කරලා ඊළඟ අවුරුද්දේ value in use කරන්න එහෙම කරන්න බෑ. එකපාරට වෙනස් කරන්න බෑ. එතකොට මේකෙදි වෙන්න ඕනේ fair value minus cost disposal එකට අපි දිගටම පොට් කරගෙන යන්න ඕනේ. recoverable amount එක measure කරද්දී. එතකොට ක්‍රම දෙකටම හදනවා නම් කවුරු හරි එක්කෙනෙක් කරනකොට ක්‍රම දෙකටම හදලා බලනවා නම් එයාට පුළුවන් ඒ දෙකෙන් වැඩි අගේ ගන්න. නැතුව අපේ LKS එකේ කියලා නැහැ මේක කරන්න ඕනේ කියලා. අනිවාර්යෙන් මේ දෙකෙන් එකක් යූස් කරන්නත් පුළුවන් දෙකම යූස් කරලා වැඩි එක ගන්නත් පුළුවන්. ඊළඟට ඔන්න කියලා තියෙනවා cash generating unit එකක් කියන්නේ මොකක්ද කියලා. Smallest identifiable group of assets that generate cash flows that are largely independent of the cash inflows from other asset or group of assets. එතකොට එතනදී බලන්න ඕනේ smallest identifiable group of assets. ඒ කියන්නේ මොකද්ද? මේ cash generating unit එකක් කියලා කියන්නේ group of assets. එක asset එකක් ගැන නෙමෙයි කියන්නේ. ඒක කණ්ඩායමක් asset වල එකතුවක්. එතකොට ඒකෙන් ඒ asset වල එකතුවෙන් නැත්නම් ඔය දැන් අපි කතා කරන identifiable group of asset වලින් cash inflow generate වෙනවලු. ඒ කියන්නේ මුදල් ගලාගෙන එනවලු. හැබැයි ඒවා independent වෙනවලු අනිත් asset වලින් හම්බෙන සල්ලි වලින්. දැන් උදාහරණයක් කිව්වොත් හිතන්නකො business එකකට තියෙනවා restaurant එකක් සහ bookshop එකක්. අපි හිතමුකෝ restaurant එක කියලා කියන්නේ එක cash generating unit එකක්. bookshop එක කියලා කියන්නේ තව cash generating unit එකක්. එතකොට දැන් එහෙම අපි cash generating unit දෙකක් consider කරලා බැලුවොත් මෙතන අපිට කියන්න පුළුවන්නේ restaurant එකට හම්බෙන cash inflow සහ අර අපි දැන් කලින් කතා කරපු bookshop එකට හම්බෙන cash generating cash inflows වෙනස්. වෙනස් කියන්නේ මේ දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒතර ඒවා independent. ඒ වගේම තව දෙයක් කියන්න. දැන් restaurant එකක් අපි ගත්තොත් එහෙම අපේ cash generating unit එකක් විදිහට restaurant එකේ මේස තියෙනවා, පුටු තියෙනවා, උයන්න කරන ඕන කරන බඩු ටික තියෙනවා. ඒතර එහෙම බැලුවොත් එහෙම ඒ ඔක්කොම එක එක ගත්තොත්. දැන් හිතන්නකෝ restaurant එකේ තියෙන මේසයක් ගන්න. මේසේ cash generating unit එකක්ද? ඒක directly income එකක් නැත්නම් cash inflow එක generate කරනවද? එහෙම කරන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතන කියන්නේ අපි මේක cash generating unit එකක් කරනවා. එහෙම නැත්නම් group of asset කරනවා. හැබැයි මේ group of asset අපිට cash generate කරනවානේ. එතකොට අපිට පුළුවන් ඒක identify කරගන්න. හරි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මේ කරපු concept හතර ඉස්සෙල්ලා. impairment loss, carrying amount, recoverable amount, cash generating unit. ඉක්මනට අහන්න. එහෙනම් ඊළඟට. හරි ඊළඟට ඔන්න තියෙනවා අපිට fair value කියන එක. fair value කියලා කියන්නේ the amount obtained from the sale of an asset or cash generating unit in an arm length transaction between knowledgeable willing parties. එතකොට එතනදී කියන්නේ අතේ දුරින් සිදුවන ගනුදෙනුවකදී ලැබෙන අගය, වත්කම් හුවාරුවේදී ලැබෙන අගය. එතකොට fair value එක කියලා කියන්නේ
අතේ දුරින් සිදුවන ගනුදෙනුවක් තියෙනවා. ඒ වගේ මේක ගැන දැනුම තියෙන තොරතුරු තියෙන පාර්ශ්ව දෙකක් ඉන්නවා. ඒගොල්ලෝ අතරේ වත්කමක් කොහොම මාරු වෙනකොට එක්කෙනෙක් මිලදී ගන්න සහ අනිත් එක්කෙනා දෙන්න කැමති වෙන ගාණ. ඒක තමයි ෆෙයා වැලියු එක කියලා කියන්නේ. නැත්නම් ඔකට තමයි අපි කියන්නේ මාකට් වැලියු එක කියලා. එතකොට ඊළඟ අපිට තියෙනවා cost of disposal. Cost of disposal කියලා කියන්නේ incremental cost directly attributable to disposal of an asset of cash generating unit. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙනම් මේකේ දාලා තිනවා legal fees. ඒ වගේම cost of removing asset. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අර අපි ගත්තොත් එහෙම රෙස්ටුරන්ට් එක. දැන් රෙස්ටුරන්ට් එකේ අපි ගත්තට පස්සේ රෙස්ටුරන්ට් එකේ දැන් එක cash generating unit එකක් විදිහට අපි ගන්න. නැත්නම් එක group of asset එකක් විදිහට ගන්න. එතකොට රෙස්ටුරන්ට් එකේ තියෙනවා කියලා හිතන්නකො මොනවා හරි වීදුරු වලින් හදපු මොනවා හරි හිතන්නකො මොකක් හරි ඇක්සිඩන්ට් එකකින් ඕක කැඩෙනවා. එතකොට මොකද වෙන්නේ අපි ඒක අයින් කරන්න ඕනේ. ඒක රිමූව් කරන්න ඕනේ. සමහරට ඒකට directly attributable disposal cost එකක් යන්න පුළුවන්. එහෙම නැත්නම් තා මොනවා හරි legal fees යන්නත් පුළුවන්. සමහර දැන් අපි cash generating unit එකක් විදියට ගන්න එක්සාම්පල් එක කරනවා අපිට ඒක වෙනස් විදිහට කියන්න පුළුවන්. දැන් මම ගත්ත එකට අනුව නම් කියන්න වෙන්නේ අර වගේ එකක් තමයි. එතකොට ඊළඟට තියෙනවා value in use. value in use එකෙන් කියලා තියෙන්නේ present value of the future cash flows expected to derive from an asset or cash generating unit. ඒතර මෙතනත් කියන්නේ cash flow වල present value එක. ඒක අපි asset එකක් ගන්නවා නම් asset එකක. හැබැයි cash generating unit එකක්. එහෙම නැත්නම් group of asset ගන්නවා නම් group of asset එකේ. එතකොට ක්‍රම දෙකට මේක අපිට ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා මේ value in use එක හදනකොට අපි ගන්න පහ මේ පහ අපිට එක්සෑම් එකට අහන්නේ නැහැ කිව්වා. ඒ නිසා skip කරමු. ඒකේ අර යටම තියෙන point එක බලමු. If the carrying amount does not exceed the recoverable amount, it allows to continue with the carrying amount as it is. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. අර මුලින්ම තිබ්බ example එකේදී carrying amount එක recoverable amount එකට වඩා වැඩි වෙන්නේ නැත්නම් හැම වෙලේකම කොයි වෙලේවත් ඒකේ impairment loss එකක් නැහැ. එතකොට අපිට කරන්න පුළුවන් දේ ඕන රීවැලියු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය carrying amount එක දිගටම continue කරන් යන්නත් පුළුවන්. impairment profit නැත්නම් impairment gain කියලා එහෙම මුකුත් නැහැ. impairment loss විතරයි තියෙන්නේ. ඒක තමයි මෙතනින් කියලා තියෙන්නේ. ඊළඟට when an asset can be impaired. කොයි වෙලේද අහනවා asset එකක් impair වෙන්න පුළුවන්. එතකොට අපිට impair වෙලාද නැත්නම් impairment එකක් තියෙනවද කියන එක check කරනකොට අපි සාමාන්‍යයෙන් නම් end of each reporting period මේක බලන්න ඕනේ. හරිද? end of each reporting period check කරලා බලන්න ඕනේ impairment loss එකක් තියෙනවද නැද්ද කියලා. නැත්නම් impairment test කියන එක කරලා බලන්න ඕනේ අපි. හැබැයි මේක mandatory requirement එකක් නෙවෙයි අපේ LKS 36. ඒ නිසා මේක කරන්න ඕනේ කැමති නම් විතරයි. එතකොට හදිස්සියවත් අපි end of reporting period any indication එකක් අඳුරගත්තොත් මොකක් හරි ලක්ෂණයක් අඳුරගත්තොත් මේක impairment එකක් මේකේ තියෙනවා මේක අපි impairment කරන්න ඕනේ impairment loss එකක් මේකේ අඳුර ගන්න ඕනේ කියලා ඒ වෙලාවදී අපි මේක impairment කරන්න ඕනේ. ඒ වගේම අපිට ඊළඟට දාලා තිනවා මේ indication කියන එකේ තේරුම. මොකද්ද දැන් අපි end of each period reporting period අපි මේ impairment test එක කරනවා. හැබැයි impairment test එක කරන්න අපි මොකක්ද base කරගන්නේ කියන එක තමයි එහා පැත්තේ තියෙන්නේ එතකොට. ඒතර මේ තියෙන indications. ඒ කියන්නේ external indications තියෙනවා internal indications තියෙනවා. දැන් බලමු මේ මොනවද කියලා. දැන් තියෙනවා external indications. the external indications බැලුවොත් බලන්න පළවෙනිම දාලා තියෙනවා decline of market value. ඒ කියන්නේ market එකේ තියෙන value එක අඩු වෙනවා company එකේ. එතකොට ඊළඟට දෙවෙනියට තියෙනවා adverse effect in technological market economic legal environment in which the entity operates or in the market of which an asset is dedicated. එතකොට adverse effect එකක් තියෙනවා ටෙක්නොලොජි එකෙන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත්
උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ තියෙන මැෂින් එකක් එක්ස්පයර් වෙනවා. එහෙම නැත්නම් ඉන්ඩිකේෂන් කියලා කියන්නේ අපිට පෙන්නන අර මොනවද මේ අපිට අඳුරගන්න මොකක් හරි දෙයක් අඳුරගන්න යනකොට අපිට ඒකෙන් පෙන්වන්න හදන දේ කියන එක තමයි ඉතින් ඉන්ඩිකේෂන් කියන්නේ. ඒ කියන්නේ මේ ඉන්ඩිකේෂන් වලින් තමයි අපි අඳුරගන්නේ මේකට ඉම්පයර්මන්ට් ලොස් එකක් මේකේ කරන්න ඕනේද කරන්න ඕනේ නැද්ද කියන එක. අපි ඉම්පයර්මන්ට් ටෙස්ට් එක කරද්දී මේ එක්ස්ටර්නල් ෆැක්ටර්ස් ඉන්ටර්නල් ෆැක්ටර්ස් කියන ඔක්කොම බලනවා. ඒ වගේම ඒවා බැලුවට පස්සේ අපිට ඩිසයිඩ් කරගන්න පුළුවන් මේකේ ඉම්පයර්මන්ට් ලොස් එකක් තියෙනවද නැද්ද කියන එක. එතකොට ඒ ඉන්ඩිකේෂන් මත තමයි අපි පදනම් වෙලා තීරණය කරන්නේ මේකට ඉම්පයර්මන්ට් කරන්න ඕනද නැද්ද කියන එක. ඒකයි ඉන්ඩිකේෂන් කියලා කියන්නේ. හරි. ඒතර ආයෙත් එක්ස්ටර්නල් ෆැක්ටර්ස් වල දෙවෙනි එක ගත්තොත් දැන් එතන එනවා ටෙක්නොලොජිකල් ඇඩ්වර්ස් ඉෆෙක්ට්. දැන් හිතන්න ටෙක්නොලොජි එක පරණයි නම් අපේ තියෙන ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක අඩුයි නම් ඒක අපිට ඇඩ්වර්ස් ඉෆෙක්ට් එකක් තියෙනවා. එතකොට ඊළඟට ගත්තොත් increase in market interest rate. දැන් market interest rate කියලා කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා මතකද? අපි හොයනකොට ක්‍රම දෙකක් පාවිච්චි කරනවා අපේ recoverable value එක. එතකොට recoverable value එක හොයන ක්‍රම දෙකෙන් එකක් තියෙනවා value in use කියන එක. එතකොට value in use කියන එකට අපි හැදුවොත් එහෙම අපේ recoverable value එක මේ interest rate එක වැඩි වෙනවා කියලා කියන්නේ. interest rate එක කියලා කියන්නේ එක අතකින් cost of capital එක. මම කිව්වා present value එකයි අපි ගන්න ඕනේ cash flows වල. එතකොට present value එක ගන්නකොට interest rate එක වැඩි වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ cash flow වල අගේ අඩු වෙනවා. නැත්නම් cash flow වල present value එක අඩු වෙනවා. ඒ නිසා අපි කියනවා increase in market interest rate කියන්නේ අපිට impairment එකක් කරන්න වෙන. එහෙම නැත්නම් අපේ asset එකේ value එක අඩු වෙන දෙයක්. recoverable amount එක අඩු වෙන දෙයක්. ඊළඟට තියෙනවා the carrying amount of the net asset of the entity is more than its market capitalization. එතකොට ඒ කියලා කියන්නේ net asset තියනවලු දැන් හිතන්නකෝ market එකේ value එක තියෙනවා නම් රුපියල් 1000ක්. හැබැයි net asset කියලා කියන්නේ අපි depreciate කරාට පස්සේ අපේ asset එකේ value එක තියෙනවා 1200ක්. හැබැයි market value එක තියෙන්නේ රුපියල් 1000යි. එතකොට තේරෙනවා මොකද්ද? අපේ carrying amount එක වැඩි නැත්නම් අපේ net asset carrying amount එක වැඩි 200ක්. හැබැයි market එකේ එච්චර ගානට අපිට ඒක දෙන්න විදියකුත් නැහැ. එතකොට අපි මොකද කරන්න ඕනේ? එතකොටත් impairment loss එකක් විදියට ඒක අඳුරගෙන අපි අර carrying amount එක market එකේ ගානට අඩු කරගන්න ඕනේ. ඊළඟ එකට ගියොත් ඊළඟට අපිට කියපෙන්නලා තියෙනවා internal factors. ඒතර internal factors කියලා කියන්නේ පළවෙනි එක obsolescence or physical damage in asset. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම asset එකක් damage වෙනවා. මොකක් හරි අපි පාවිච්චි කරන මැෂින් එකක ප්‍රශ්නයක් එනවා. එතකොට ඒක පාවිච්චි කරන්න බැරි වෙනවා ඒ නිසා. එතකොට ඒක අපි impairment loss එකක් විදිහට අඳුර ගන්න වෙනවා සමහර ලාවට. හැබැයි මෙතනදී එකක් මතක තියාගන්න ඔය obsolescence කියන එක ගොඩාක් දුරට cash generating flow වලට cash generating unit වලට තමයි සම්බන්ධ වෙන්නේ. තමන්නේ තනි එකකට සම්බන්ධ වෙන්නේ තනි එකකට තනි asset එකක් නම් අපිට ඒක මොනවා හරි damage එකක් වුණොත් ඒක අයින් කරන්න පුළුවන් remove කරන්න පුළුවන් නේ. හැබැයි cash generating unit එකට අදාළව තියෙන asset එකක එහෙම වුණොත් තමයි ගොඩක් දුරට මේ අපි ඒක impairment එකක් විදිහට අඳුරගන්නේ. මොකද cash generating unit එකම අයින් කරන්න බැහැනේ අපිට එක asset එකක් මොනවා හරි වුණා කියලා. ඒතර අපි ඒක impairment එකක් විදිහට අඳුරගන්නවා. ඊළඟට significant change in use of asset. දැන් උදාහරණයක් යටින් දාලා තියෙනවා. දැන් එතන මෙතන කියන්නේ asset එකේ use එකයි වෙනස් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට asset becoming idle, plans to discontinue or restructure the operation to which an asset belongs, plans to dispose of an asset before the previously expected date, and resizing the useful life of the asset as finite rather than indefinite. හරි. සරලව කිව්වොත් මෙතන කියලා තියෙන්නේ asset එක පාවිච්චි කරන්නේ නැති නිසා එහෙම නැත්නම් මොකක් හරි අපිට එන ඉන්ඩිකේෂන් එකක් හින්දා අපි තීරණය කරනවා අපේ තියෙන අපේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක ඩිස්කන්ටිනියු කරන්න.
හිතන්නකො මාකට් වැලියු එක දැන් හිතන්නකො අපේ ටුවරිසම් ගත්තොත් ටුවරිසම් හොටෙල් වලට ඉන්කම් එකක් ගන්න විදිහක් නැහැ. ටුවරිස්ලා එන්නේ නැහැ. ටුවරිස්ලාත් එන්න විදිහකුත් නැහැ. එතකොට අපිට ඒක අයිඩල් වෙනවා. ඇසෙට් එක අයිඩල් වෙනවා. එතකොට අපිට ඕනනම් පුළුවන් ඇසෙට් එක වෙනම කොට හරි යූස් කරන්න. එතකොට තමයි කියන්නේ අපේ ප්‍රොඩක්ෂන් එක ඩිස්කන්ටිනියු කරලා අපි රීස්ට්‍රක්චර් කරනවා. නැත්නම් අපි අලුත් දෙයකට අත ගන්නවා. එතකොට එහෙම දෙයක් කරන්න පුළුවන්. එතකොට ඒ වගේම මේක යූස්ෆුල් ලයිෆ් ටයිම් එක රීසයිසිං කරද්දිත් ඒක වෙනවා කියලා කියනවා. ඊළඟට අවසාන එක තියෙනවා the economic performance of an asset is worse than expected. එතකොට economic performance of an asset is worse than expected කියලා කියන්නේ දැන් උදාහරණයක් විතර ගත්තොත් අපි මොකක් හරි මැෂින් එකක් ගන්නවා මෙච්චර 1000ක ප්‍රොඩක්ෂන් යුනිට් එකක් එක්ස්පෙක්ට් කරගෙන. සාමාන්‍යයෙන් අපේ අවුරුද්දක් පාවිච්චි කරන් යනකොට අපිට තේරෙනවා 1000ක් නෙමෙයි මේකෙන් ඇත්තටම හදන්න පුළුවන් 500යි. එතන මොකද අපි එක්ස්පෙක්ට් කරපු performance එකෙන් භාගයයි තමයි අපිට හම්බෙන්නේ. එතකොට the economic performance of asset is worse than expected. අපි බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් අඩුයි කියලා කියන්නේ. එතකොට මේ internal සහ external factors ටික මතක තියාගන්න වෙයි අපිට MCQ වලට ගොඩක් දුරට අහන්න පුළුවන්. මොකද මේ external නම් 4ක් තියෙනවා, internal නම් 4ක්, internal නම් 3ක් තියෙනවා දාලා. මේ ටික තොර මතක තියාගන්න වෙනවා. එතකොට ඊළඟට තියෙන measurement part එක